समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स येषान्तर्धायामि कुच्छिं वा भविष्यामि ते पकुमन्तरिखायम्पि तिट्ठं तिङ्मं न धक्कसि चित्तस्मिन् वशीभूतामि इद्धिपादा सुभाविता सब्बबन्धनमुत्तामि न तं भायामि आवुसोति। श्रद्धावंत पिन्वत्नी प्रज्ञा नालिका ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් සෑම දෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කරන්නේ භාර්යාව වන මානිල් සේනාරත්න මහත්මනිය, එවාගේම පුතුණුවන් වන දර්ශන සහ නදීෂ දියණිය නදී, එවාගේම ලේලිය වන ශාරිකා සහ හේෂාරි, බෑණනුවන් වන තිසර සහ ඒ මුණුබුණු බිරිබිරියන් ඇතුළු පවුලේ පින්නතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කරන ධර්ම දානමේ පින්කම. අරමුණ හැටියට තබාගත්තේ මොරටුව කටුබැද්ද සුරම්ම්‍ය පෙදෙසේ අංක 40 නිවසේ විසූ 2013 ජනවාරි මාස 31 වන දින පරලෝ සැපත් සරත් සේනාරත්න මහත්මයාට සහ දායකත්වයේ දරන අය නමින් මියගිය සංසාරගත සිහි කටයුතු සියලු ඥාතීත මිත්‍රාදීන්ට නිර්වාණාභෝධය සඳහා මේ උතුම් ධර්ම දානමය කුසලය පාරමිතාවක් බවට පත් වේවා. මේ උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්වත්නි, අද ධර්ම දේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ තේරී ගාථාවල සඳහන් වන උප්පලවන්නා තෙරණිය පිළිබඳව. උප්පලවන්නා කියලා කියන්නේ මේ ශාසනයේ අග්‍ර ශ්‍රාවිකාවන් දෙනමගෙන් පින්නතුණි එක්කෙනෙක්, කේමා උප්පලවන්නා. පින්නතුන්ට මතකයි අපේ බුදුරජාණන් වහන්සේගේ අන්තිම ආත්මය, ඒ තමයි වෙස්සන්තර ආත්මය. ඒ වෙස්සන්තර ආත්මේ අපේ මහබෝසතාණන් වහන්සේ ජූජක බමුණට දරුවන් දෙන්නෙක් පින්නතුණි දන් දුන්නා. ඒ තමයි ක්‍රිෂ්ණ ජිනා සහ ජාලිය කියන මේ දරුවෝ දෙන්නා. ජාලිය නමින් පින්නතුණි එදා ඉපදලා හිටියේ අද මේ ශාසනයේ හිටිය රාහුල පුංචි හාමුදුරුවෝ. ක්‍රිෂ්ණ ජිනා නමින් ඉපදලා හිටියේ අද අපේ දේශනාව එහෙම නැත්නම් උප්පලවන්නා මහරහත් තෙරණියයි. එනං රාහුල පුංචි හාමුදුරුවොත් උප්පලවන්නා මහරහත් තෙරණියත් වෙස්සන්තරාත්ම භාවයේ පින්නතුණි
දරුවන් දෙන්නෙක් හැටියට උප්පත්තිය ලැබලා ඒ දරුවන් දෙන්න දන් දීලා තමයි පින්නතුනි අපේ මහ බෝසතාණන් වහන්සේ ඒ පාරමිතාව සම්පූර්ණ කරන්නට යෙදුනේ. පෙරම්පුරණ බෝසත්වරු අනිවාර්යෙන් දරුවන් දෙන්නෙක් දන් දෙන්න ඕනේ. මේ ලෝකේ අම්ම කෙනෙකුට මොනව දුන්නත් තාත්තා කෙනෙකුට මොනව දන් දුන්නත් දරුවෝ දන් දෙන එක ලේසි නෑ පින්නතුනි. නමුත් අපේ මහ බෝසතාණන් වහන්සේ දරුවන් පවා දන් දීලයි මේ தත්ත්වයට බුද්ධත්වයට පින්නතුනිපත් උනේ. එනිසා උප්පලවන්න මහරහත් තෙරණියගේ අතීත ජීවිතය පිළිබඳව පින්නතුනි කල්පනා කරලා බලනකොට දේශනාවේ සඳහන් වෙනවා භාගතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවිකාවක් ඒ වාගේම පින්නතුනි සවැත් නුවර සිටුවරයෙක්ගේ දියණියක් වෙලා පින්නතුනි උප්පත්තිය ලැබලා උප්පලවන්නා කියන නම තමයි ඇයට යෙදුනේ. ඒකට හේතුව තමයි උප්පලවන්නගේ ශරීරය නෙළුම් මලක ඒ මැද කොටසෙන් පින්නතුනි නීල වර්ණයෙන් යුක්තයි. මානෙල් මලක පින්නතුනි පැහැ තිබෙනවා. විවාහ වෙන වසරට ලං වුණාට පස්සේ රජවරු සිටවරු ඇමතිවරු බොහෝ දෙනෙක් මහන්සි ගත්ත ඒව සරණ පාවා ගන්න. නමුත් පින්නතුනි දවසක් තාත්තා අහනවා උප්පලවන්නගෙන් දුවේ කැමතිද මහාන වෙන්න කියලා. පෙර සාංශාරික ජීවිතයේ උපනිස්සය ඒ කියන්නේ පින්නතුනි පෙර සිට ආපු ප්‍රාර්ථනාවක් ප්‍රතිෂ්ඨාවක් තිබුණා. ඒකත් මේ වෙලාවේ මතුවෙලා ගත් කරටම උප්පලවන්නා කෝ තාත්තේ කැමති මම මහාන වෙන්න. උප්පලවන්න පින්නතුනි පැවිදි වුණා. කෙටි දිනකින් කෙටි කාලයකින් ඇයට පින්නතුනි පොහොයගේ කියන්නේ සීමා මාලකේ. පින්නතුන් දන්නව භික්ෂුන් වහන්සේලා උපසම්පදා කරන තැන තමයි සීමා මාලකේ. මේ පොහොයගේ පින්නතුනි වතාවත් කරන්න අවස්ථාව හම්බුනේ උප්පලවන්නට පැවිදි වුණාට පස්සේ. දවසක් පින්නතුනි පොහොයගේ අතුපතු ගාලා ඇය පහන් දැල්වලා පත්තු වෙන පහනේ සිලුව නිමිත්තක් හැටියට පින්නතුනි අරගෙන තේජෝ කසිනේ වඩලා ධානය ලබාගෙන ඒම පාද කොටගෙන සිව් පිළිසිඹියා සහ අභිඥා සහිතව උප්පලවන්නා තරණිය පින්නතුනි රහත් භික්ෂුණීන් වහන්සේ නමක් බවට පත් වුණා. අපේ පින්නතුන්ට මතකයි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජටිලයන්ගේ වැරදි මත දුරු කරන්නට ගන්ධබ්බ රුක්ක මූලයේදී යමක මහා ප්‍රාතිහාර්ය පෑමට අපේ බුදුහාමුදුරු සූදානම් වෙන වෙලාවේ උප්පලවන්නා තෙරණිය බුදුහාමුදුරුවන්ගෙන් අවසරයක් ඉල්ලුව ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේ අවසර දෙනවා නම් මම ප්‍රාතිහාර්ය පාන්නම් කිව්වා. නමුත් බුදුරජාණන් වහන්සේ පින්නතුනේ වෙලාවේක ප්‍රතික්ෂේප කළා. කෙසේ හෝ පසු දවසක පින්නතුනේ නැත්නම් පසු දිනයක භික්ෂුණීන්ට අගතනතුරු දෙනකොට බුදුරජාණන් වහන්සේ දා වදාලා ඒ දග්ගං භික්ඛවේ මම ශාවිකානං ඉද්දිමන්තීනං යදිදං උප්පලවන්නා. මහණනි මගේ ශ්‍රාවිකාවන් අතර ඉද්දිමත් භික්ෂුණීන් වහන්සේලා යම් තාක් වෙද්ද ඒ භික්ෂුණීන් වහන්සේලා අතරින් අද අග්‍රස්ථානය ගන්නවක උප්පලවන්නා. එනම් ඉද්දිමතුන් අතරින් අග්‍රස්ථානය ලැබුවේ කවුද? උප්පලවන්නා මහරහතරණිය. ඒ වාගේම පින්නතුනි භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තාම ඉද්දිමත් භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබුවේ කවුද? පින්නතුනි මොගලන් මහරහතන් වහන්සේ. කෙසේ හෝ වේවා උප්පලවන්නා පින්නතුනි දවසක් අන්දවනේට වැඩම කළා. අන්දවනේ හැදුණු හැටිත් පින්නතුන්ට මතකයි අපි සමහර දේශනාවලත් කියලා තියෙනවා. ඒ තමයි අපේ බුදුහාමුදුරුවන්ට කලින් බුද්ධත්වයට පත් වුණේ කවුද පින්නතුනි? කාශ්‍යප බුදුරජාන් වහන්සේ. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මිනිස්සු සියලු දෙනාම එකතු වෙලා
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍යයක් හදන්න සූදානම් වුණා. ඒ වෙලාවේ රජුරෝ චෛත්‍ය කොටසක් බාරගත්තා, රජුරුවන්ගේ පුතා කොටසක් බාරගත්තා, ඇමෙත්තුමා කොටසක් බාරගත්තා, ගමේ මිනිස්සු කොටසක් බාරගත්තා. රජුරුවන්ගේ පැත්ත ඒ වගේම සීල කටයුතු අවසන් වුණා. ඒක ඇමතුරුතුමත් තමයි කොටස බාරගෙන ඉවර කළා. නමුත් පින්නතුනි මේ චෛත්‍ය හදන වැඩේ ගමේ මිනිස්සු බාරගත්තු කොටස ටික ටික ප්‍රමාද වෙනවා. මොකද ගමේ මිනිස්සුන්ට ඒ තරම් සල්ලි නැහැ. මේ අත මොකද කළේ? අද කාලේ හිටිය නිකන් රැස්වීමක් වගේ දෙයක් තියලා භාණ්ඩාගාරිකවරයෙක් පත් කරගත්තා. සල්ලි එකතු කරන්න ගමින් ගමට ගයක් ගානේ ගිහිල්ලා. ඒ උපාසක මහත්තයාගේ නම තමයි සෝරත. මෙතුමා ගමින් ගමට ගිහිල්ලා පින්නතුනි සල්ලි එකතු කරනවා. මේක හොඳට බලන් හිටිය හොරු කණ්ඩායමක්. ඔවුන් කල්පනා කළා කවදා හරි දවසක මේ මිනිස්සයා සල්ලි එකතු කරගෙන එන්නේ මෙතන ඉන්නේ. එදාට අල්ල ගන්නවා. හැබැයි පින්නතුනි සෝරත උපාසක මහත්තයා හරි ඥානවන්තයි. ඇයි? එකතු කරන සෑම සතයක්ම අර චෛත්‍ය කර්මාන්තය කරන තැනට කවුරු හරි අතේ පින්නතුනි යවනවා. ඒ සල්ලි යවලා හිස් අතින් මෙතුමා එනම පින්නතුනි චෛත්‍ය කර්මාන්තය කරන තැනට. අර හොරුන්ට අහුණා මගදී. හොරු මොකද කළේ? දෙන්න සල්ලි කිව්වා. මගේ ළඟ සල්ලි නැහැ කිව්වා. බොරු කියන්න එපා. මෙච්චර කලක් එහෙනම් ගමට වෙලා එකතු කොලේ. එකතු කළා තමයි. නමුත් ඒකත කරපු සෑම සතයක්ම චෛත්‍ය කර්මාන්තය කරන තැනට මම යවුවා කිව්වා. මේ හොරු අතරේ හිටියා එක මිනිස්සෙක්. මේ මිනිස්සෙක් සල්ලි නැත්තම් මොකටද තේරුමක් නැන්න උනෝ යවලා දාන්නකෝ. තව කෙනෙක් බෑ මේ මිනිස්සයා පන පිටින් ගියොත් අපි මෙතන ඉන්න බව කමට ගිහිල්ලා මේ මිනිස්සයා කියනවා. එතකොට අපිට ආපහු හොරකම් කරන්න බැරි වෙනවා. ඒ නිසා මොහු මරම කිව්වා. පින්නතුනි සෑම දෙනා මේක මතක තීරණයක් අරගෙන කිසිම කෙනෙකුට කරදරයක් නැති මේ සෝරත උපාසක මහත්තයා මැරුවා. බණපොතේ කියන වැඩි වෙලාවක් ගියේ නෑ පින්නතුනි. පහන් සිළු නිවි ගියාසේ මේ හොරුන්ගේ ඇස් අන්ධ වුණා. එදා ඉඳලා පින්නතුනි ඒ වනය අන්ධ වනයයි. මේ තමයි අන්ධ වනය හැදිච්ච හැටි. එතකොට කාශ්‍යප බුදුහාමුදුරන් කාලෙත් ඒ වනේ අන්ධ වනය, අන්න අපේ බුදුහාමුදුරන් කාලෙත් පින්නතුනි ඒ වනේ අන්ධ වනය, තාමත් ඉන්දියාවේ වනේ අන්ධ වනය. එනම් උප්පලවන්නා මහරහත් තෙරණිය වැඩම කළේ පින්නතුනි අන්ධ වනයේට. ඒ වැඩම කරපු වෙලාවේ පින්නතුන් දන්නවා උප්පලවන්නගේ මාම කෙනෙක්ගේ පුතෙක් හිටිය නන්ද කියලා තරුණයෙක්. මොහු උප්පලවන්නා යන්නේන මගතොට සෑම දෙයක්ම හොඳ සෝදිසි කරමින් බලාගෙන හිටියා. ඒ ගිහි කාලේ පවා සිතින් ආදරය කරපු කෙනෙක් තමයි. ඇයට සිතින් ආදරය කරපු කෙනෙක් තමයි නන්ද කියන තරුණයා. හැබැයි මහණුණාට පස්සේ රජවරු සිටවරු ඇමතිවරු උප්පලවන්නා කරේ තිබුණු සෙනෙහස පින්නතුණි අතහැරියා. නමුත් මේ නන්ද කියන තරුණයා අතහැරියේ නැහැ. දිනක් උප්පලවන්නා අන්දවනේ වැඩ ඉනකොට එළියට වැඩම කළා පින්නතුණි. කියන්නේ පින්නපාතේ වැඩම කළා. දවල් කාලේ ඒ අතරතුර මේ නන්ද කියන තරුණයා පින්නතුණි උප්පලවන්නා සැතපෙන ඇඳේරට රිංග ගත්තා. උප්පලවන්නා පින්නපාතේ කරගෙන ආවා. අපි කවුරුත් දන්නවා ගිනි ගහ නව්වේ ඉඳලා ආවහම පින්නතුනි කුටියකට ආවහම කාමරයකට ආවම ඇස් දෙක නිලංකාර වෙනවා. උප්පලවන්නා තමන් අර මහන්සි වැඩිකමට මේ ඇඳේ වැතුරුණා. මේ නන්ද කියන තරුණයත් පින්නතුනි තමන් අර කරගන්න තියෙන පාප කර්මයේ පින්නතුනි කරගත්තා. බලවත් විරෝධේ නොතකා ඒ පාප කර්මයේ පින්නතුනි කරගත්තා. පොළොවේ පය තියෙනවත් එක්කම පින්නතුනි මේ පාප කර්මය කරගෙන නන්ද කියන තරුණයා පොළොවේ පය තිබෙනවත් එක්කම ගිනි ජාලාවක් කවුදින් ඔහු අවේචි මහ නරක ආදියට පින්නතුනි ඇදගෙන ගියා. මේ සිද්ධියෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥප්තියක් පැනෙව්වා. භික්ෂුණීන්ට අන්දවනේ වාසය කිරීම තහනම් කළා පින්නතුනි. භික්ෂුණීන්ට අන්දවනේ විසීම තහනම් කළා.
දැන් පින්නත්නි උප්පලවන්නාට මෙහෙම සිද්ධියක් කරදරයක් වුණා කියලා උප්පලවන්නාට රාගය උපදවන්න පුළුවන්ද බැරිද? බෑ. උප්පලවන්නා රහත් භික්ෂුණියකට පින්නතුනි කොහෙත්ම රාගය උපදවන්නට බෑ. පෙර කර්මයකුත් පින්නතුනි මේකට හේතු වුණා. කෙසේ හෝ පින්වත්නි තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ එදා සමහරු කියන්න පටන් ගත්තා නොඑක් කතා මේ සිද්ධියත් එක්ක. රාගය ඉපදුනා, රාගය ඇති වුණා, ඇයි රාගය ඇති වෙන්නේ නැත්තේ මේ වගේ කතා. නමුත් බුදුහාමුදුරු මතක් කළා උප්පලවන්නා තරණිය කියන්නේ රහත් භික්ෂුණියක් නිසා ඒට රාගය ඉපදවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට පින්වත්නි පින්නතුන් දන්නවා මේ උප්පලවන්නා මහරහත් තෙරණිය අතීත කතාව ගත්තාම අතීත ජීවිත ගත්තාම පින්නතුනි හරිම ලස්සනයි. කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේ, ඒ කියන්නේ අපේ බුදුහාමුදුරන්ට කලින් කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේ උප්පලවන්නා කිකීකන් රජුරුවන්ගේ දුවරු 7 දෙනෙක් හිටියා. දෙවරු 7 දෙනාගෙන් දෙවෙනි දියණිය හැටියට පින්නතුනි ඉපදුනා. බොහෝ කුසල කර්ම සිද්ධ කරලා පාප කර්ම නොකොට පින්නතුනි ඇවිල්ලා නැවත දුගී දුප්පත් පවුලක උප්පත්තිය ලැබුවා. දවසක් පසේ බුදුරජාන් වහන්සේ නමක් පින්නතුනි පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට මය කරපු දේ තමයි උන්වහන්සේගේ පාත්‍රයට පින්නතුනි විලඳ පූජා කළා. විලඳ පූජා කළා. ඒ විතරක් නෙවෙයි, ඒ පසේ බුදුහාමුදුරන්ගේ පාත්‍රය දේශනාවේ කියනවා පෙන් නෙළුම් මලකින් ඒ පාත්‍රයේ වැහුවමය. පසේ බුදුහාමුදුරුවෝ පිණ්ඩපාත ටික දුරක් වඩිනකොට මයට කල්පනා වුණා පසේ බුදු කෙනෙකුට නෙළුම් මලකින් ඇති වැඩක් නැහෙනේ. මේ මිහිතලා මය කරපු දේ තමයි පින්නතුනි ආපහු දුවලා කියලා මේ නෙළුම් මල ගත්තා. අර පාත්‍රයට විලඳ පූජා කරලා පාත්‍රේ නෙළුම් මලකින් වැහුවා. නමුත් ඒ නෙළුම් මල පින්නතුනි ආපහු ගත්තා. ඒ දවසක් ප්‍රාර්ථනාවක් කළා. හැබැයි මේ විලඳ ඇට ගානට මට දරුවන් ලැබේවා කියලා. පින්නතුනි ඊළඟ භවයේදී උප්පලවන්නා විලක තිබුණු නෙළුම් මලක උප්පත්තිය ලැබුවා. ඒක අසාමාන්‍ය මලක්. දවසක් පින්නතුනි තාපසවරයෙක් මේ විරළඟෙන් යනකොට අසාමාන්‍ය මල දැකලා මේ තාපස්තුමා මේ මල කඩා ගත්තා. කල්ල බලනකොට පින්නතුනි මේ මල ඇතුළේ නෙළුම් මල ඇතුළේ හිටියන්නේ ලස්සන කුමාරිකාව. තාපස්තුමා තමන්ගේ දරුවෙක් විදියටම පින්නතුනි මේ කුමාරිකාව හදා වඩා ගත්තා. මේ කුමරිය වැඩි වියට පත් වෙනකොට පින්නතුනි බරණැස් රජුරෝ තාපසාරාමයට ගිහිල්ලා තාපස්තුමාගෙන් මේ කුමරිය ලබාගෙන අගබිසව බවට පත් කරගත්තා. අගබිසව බවට පත් කරගත්ත විතරක් නෙවෙයි ඒට නමක් තිබ පින්නතුනි පදුමාවතිය කියලා. ඒ නෙළුම් මලකනේ ඉපදුනේ. උප්පල නෙළුම් මලක ඉපදුනේ උප්පලවන්නා. ඒ ජීවිතයේදී පදුමාවතේ කියලා නම් කළා. දවසක් මේ බර්ණැස් නුවර රජුරවන්ට පින්නතුනි යම් කිසි ජනපදයක කැරල්ලක් මර්ධනය කරන්න යන්න සිද්ධ වුණා. එදා ඔන්න බලන්න දරු සම්පත්තියක් බලාපොරොත්තුවෙන් හිටපු මේ පදුමාවතිය ඇයගෙන් පලිගන්න සිතපු අන්තපුර කාන්තාවෝ මේ වින්නබු මාතාවට අල්ලස් දීලා ඒ ඇත්තෝ කියනවා
පදුමාවතියට ළමයෙක් ලැබෙන්න ඉන්නවා, දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඒ දරුවා මේ ලෝකෙට බිහි කළාට පස්සේ ඒ දරුවා ලැබුණාට පස්සේ ලී කෑල්ලක ලේ තවරලා රජුරු ආවට පස්සේ පෙන්වන්න කිව්වා මේ තමයි ඔබතුමාගේ දේවිය පදුමාවතිය බිහි කළ දරුවා කියලා. වින්නබු මාතාව පින්නතුනි මේ වැඩේ කළා. ඒ කියන්නේ ලී කැබැල්ලක ලේ තවරලා අර රජ්ජුරුව පින්නතුනි කරැල්ල මර්ධනය කළ ආපහු මාලිගාවට ආවට පස්සේ මේ කතාව කිව්වා. මේකත් පෙන්නවා ඔබතුමාගේ පදුමාවතී බිසව යක්ෂණියක් කිව්වා. කොහොමද එහෙම කියන්නේ? මේ ලී කොටයක් මේ ලෝකෙට ප්‍රසූත කළේ නැත්නම් මේ ලෝකෙට බිහි කළේ ලී කොටයක් කිව්වා. රජ්ජුරු කරපු දේ තමයි පදුමාවතී පින්නතුනි මාලිගාවෙන් පිටමං කළා. හැබැයි පසුව කාරණාව තේරුම් ගත්තා. පින්වත්නි මේ විදියට මේ ජීවිතේ සංසාරික ජීවිතය ආපු මේ උප්පලවන්නා තමයි පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ කාලේ අර අපි මුලින් සඳහන් කරපු විදියට පින්නතුනි උප්පත්ති ලැබුවේ. බොහෝම ලස්සන කුමාරිකාවක් සරණ පාවා ගන්න මහන්සි වුණාට රජවරු සිටුවරු ඇමතිවරු තාත්තහුවේ දුවේ කැමැද්ද පැවිදි වෙන්න කියලා. දැන් උප්පලවන්නාට පින්නතුනි අපි මතක් කළේ කරදරයක් වුණානේ තමන්ගේ මාම කෙනෙක්ගේ පුතෙක්ගෙන්. මෙන්න මේ පරණ සිද්ධිය මතක් කරමින් දවසක් උප්පලවන්නා අන්දවනේ පින්නතුනි වැඩ ඉන්නකොට නැත්නම් උප්පලවන්නා කැලේ වැඩ ඉන්නකොට මාරයා ප්‍රශ්නයක් අහන උප්පලවන්නගෙන්. මොකක්ද අහන්නේ? උප්පලවන්නාවෙනි නුඹ වැනි ලස්සන ස්ත්‍රියකට මේ ඝන කැලෑවේ තනියෙන් ඉන්න බයක් එහෙම හිතෙන්නේ නැද්ද කියලා ඇහුවා. එලා උප්පලවන්න බොහොම ලස්සන පිළිතුරක් දෙනවා. මොකද්ද? ඒසා අන්තර ධායාමි කුච්චින් වා පවිසාමිතේ පකුමන්තරි කායම්පි තිට්ඨං තින් මං ලදක්කසී. ඒසා අන්තර ධායාමි මාරේ මට මෙහි අතුරුදහන් වෙන්නවත් පුළුවන් කෝන්නම්. කුච්චින් වා පවිසාමිතේ මට නුඹේ කුසට ඇතුළු වෙන්න උනත් ඕන්නම් පුළුවන් කිව්වා. පකුමන්තරි කායම්පි නුඹේ ඇහි බැමි අතර නුඹට පේන්නේ නැති වෙන්න මට පුළුවන් කෝ සක්මන් කරන්නවත්. තිට්ඨං තින් මං නදක්කසී. ඇයි ඒ? චිත්තස්මින් වසී භූතාමි මම මාරයේ සිතට වසඟ වෙලා මං කවදාවත් වැඩ කරන්නේ නැහැ කිව්වා. ඉද්ධිපාදා ස්වභාවිතා සතර ඉද්ධිපාද ධර්මයන් මං හොඳට මනාව දියුණු කරලා තියෙනවා. සබ්බ බන්ධන මුත්තාමි මේ ලෝක සියලු බැමි වලින් මම මිදලා ඉන්නේ. නතං භායාමි ආවසෝ මම මේ ලෝක කිසිම කෙනෙකුට මම මේ ලෝකේ බය නැහැ කිව්වා. අන බලන්න පින්නතුනි ධර්මයේ අවබෝධ කරගෙන රහත් ත්වයටපත් වුණාට පස්සේ ඉෂ්ටියක් වුණත් ඇයට මායයට වුණත් අභියෝග කරන්න පින්නතුනි පුළුවන්කම තියෙනවා. දැන් මෙතන පින්නතුනි ඉගෙන ගන්න ඕනේ උප්පලවන්නා සූත්‍රයේදී මේ සතර ඉද්ධිපාද ධර්ම පිළිබඳව. සතර ඉද්ධිපාද පින්නතුන් දන්නවා ඡන්ද චිත්ත විරිය වීමංස. ඒ කියන්නේ සතර ඉද්ධිපාද වඩපු කෙනෙකුට පින්නතුනි තමන්ගේ හිත තමන්ට ඕන ආකාරයට මනාව පාලනය කරගන්න පුළුවන්කම තිබෙනවා. ඡන්ද කියන්නේ පින්නතුනි කැමැත්තටනේ. චිත්ත කියන්නේ සිත. විරිය කියලා කියන්නේ කායික මානසික වීරියට.
විමර්ශා කියලා කියන්නේ බුද්ධියට. දැන් දවසක් පින්නතුනි මිගාරමාතු ප්‍රාසාදේ භික්ෂුන් වහන්සේලා මහා අයියෙන් කතා කරනවා. ශබ්දයට කතා කරනවා. මේ කතා කරනකොට බුදුහාඳුරන්ට මේ කතාව ඇහිලා මහා ഘോഷාවක් හැටියට බුදුහාඳුර මොග්ගලණ මහරහතන් වහන්සේට කියන බලන්න මොග්ගල්ලාන මේ භික්ෂුවගේ කතාව පුදුම සද්දයක් තියෙන කිව්වා. ඒ වෙලාවේ මොග්ගලණ මහරහතන් වහන්සේ කල්පනා කළා බුදුහාඳුර මේ අනතුරු ඇඟවීමක් කළේ. ඒ නිසා ඉද්දිමතුන් අතරින් අග්‍රස්ථානයේ ලැබුවේ කවුද? මොග්ගලණ මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ පැත්තේ. එදා උන්වහන්සේ කරපු දේ තමයි මේ මිගාරමාතු ප්‍රාසාද පින්නතුනි මාපැටඟිල්ලෙන් කම්පා කළා. හෙලෙව්වා. ඇතුළේ ඉන්න භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා මෙච්චර හොඳ අඩිතාලමක් දාලා තියෙද්දි මේ මිගාරමාතු ප්‍රාසාදෙ මෙච්චර හෙල්ලෙන්න අන්තිමට භික්ෂුන් වහන්සේලා දැනගත්ත මේක මොග්ගලණ මහරහතන් වහන්සේගේ වැඩක්. බුදුහාමුදුරුවෝ මේ භික්ෂුන් වහන්සේලාට සිහිපත් කළා මහණෙනි නුඹලා හිතන්න එපා කිව්වා. මොග්ගල්ලාන කියන ලෙහෙසි පහසු කෙනෙක් කියලා. මොග්ගල්ලාන Tamanට ඕන විදිහට තමන්ගේ හිත පාලනය කරගෙන තියෙන්නේ කිව්වා. එහෙනම් පින්නතුනි සතර ඉද්ධිපාද වඩපු කෙනෙකුට තමන්ගේ හිත තමන්ට ඕන ආකාරයට පාලනය කරගන්න පුළුවන්. දැන් එතකොට උප්පලවන්න මාරයටත් අභියෝග කළේ කුමක් නිසාද පින්නතුනි? තමන්ගේ හිත තමන්ට ඕන ආකාරයට පාලනය කරගත්තු නිසා. නිසා මාරයා කියන්නේ කවුද? ඉහළම දිව්‍ය තලයේ සදෙව්ලොව ඉහළම දිව්‍ය තලයේ ඉන්න බල සම්පන්න පින්නතුනි පුජ්‍යලේ. මේ තරම් බලයක් තිබුණට ප්‍රඥාව මනවින් පරිහරණය කරලා ලෝකේ දකින්න තරම් ශක්තියක් නැත නිසා තමන්ගේ බලයෙන් මුසපත් වෙලා ලෝකයා තමන්ට අවනත කරගන්න පින්නතුනි උත්සාහවන්ත වෙනවා. නමුත් මහත් ඉද්ධියක් තියෙනවා උප්පලවන්නා. මාරයටත් වඩා පින්නතුනි බලයක් තිබෙනවා. කාටද උප්පලවන්නාට? ඒකයි කිව්වේ චිත්තස්මින් වසී භූතාමේ. සිතට ඕන විදියට මං වැඩ කරන්නේ නැහැ මාරය. සිත මට ඕන විදියට මං වශී කරගෙන තියන් ඉන්නේ කිව්වා. සතර ඉද්ධිපාද අයිති වෙන්නේ පින්නතුනි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලට. බෝධි කියලා කියන්නේ පින්නතුනි අවබෝධයටනේ. පාක්ෂික කියලා කියන්නේ හේතු වෙන. අවබෝධයේ පිණිස හේතු වෙන කරුණු තියෙනවා කියක් 37ක්. ඒකට කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. එහෙනම් සතර ඉද්ධිපාද අයිති වෙන්නේ මොකේටද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවලට. පින්නතුන් දන්නවා කොයි වෙලාවකවත් මේ හිත විශ්වාස කරන්න එපා. පුළුවන් තරම් ධර්මයේ විශ්වාස කරන්න හේතුව තමයි මේ සිත නම් පින්නතුන් රාගයේ තියෙන සෑම තැනම මේ හිත ලගිනවා. අරමුණක් කරා යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට පින්නතුනි අතරමඟදී හම්බෙන දේවල් තුල ඒ ඇත්තගේ සිත වික්ෂිප්ත භාවයට පත් වෙන්න පුළුවන්. මොකද රාගයේ සහිත දේවල් අතරමඟදී හම්බ වුණොත්. එතකොට අරමුණට මොකද වෙන්නේ? අරමුණ පින්නතුනි වෙනස් වෙනව. අරමුණ කරා යන්න පුළුවන්කමකුත් නැති වෙනවා. පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයං. එමේ බුදුහාඳුරු දේශනා කළේ. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මුක්ඛන්ති මාර බන්ධනා. දූරංගමං මේත හරියට පින්නතන දුරගමන් යනවා. දුරගමන් ගිහිල්ලා ඈත අතීතයේ තියෙන දේවල් ආපහු පින්නතුනි වර්තමානයේටම ගේනවා. කවුද මේව ගේන්නේ? මේ සිත පිසින්මයි. ඒක චරං තනියෙන් පින්නතුනි මේ හිත හැසිරෙන්නේ. අසරීරං ශරීරයක් නෑ. අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමෙස්සන්ති. යම් කිසි කෙනෙක් පින්නතුනි මේ දමනය කරගත්තද මොක්ඛන්ති මාර බන්ධනා. අනෙබඳු කෙනාට තමයි මාර බන්ධණයෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ.
මේ කුණු පංචස්කන්ධය ඇතුලේ පින්නතුනි කෙලෙස් මාරෙක් ජීවත් වෙන බව අපි මතක තියාගන්න ඕනේ. බුදුහාර බොහොම ලස්සන උපමාවක් දේශනා කළා පින්නතුන්ට මතක ඇති. තුඹසක් තියෙනවා. මේ තුඹසේ සිදුරු 6ක් තියෙනවා. මේක රිංගනවා පින්නතුනි තලගොයේ. මේක රිංගනවා තලගොයේ. තලගොයා මේකට රිංගුවට පස්සේ තලගොයා එළියට ගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? මේ සිදුරු 6න් පින්නතුනි 5ක් වහන්න ඕනේ. වැහුවට පස්සේ මේ තුඹස රත් වෙනවා. රත් වුනහම අර එක සිදුරක් දෙස අපි හොඳට බලන් ඉන්නවනේ. මොකද ඒ සිදුරෙන් තමයි කොවෙලාවකලි මේ තලගොයා එළියට එන්නේ. වෙන කොහෙන් එන්නේද? මේක ලස්සන උපමාවක් පින්නතුනේ. සිදුරු 6න් 5ක් බහලා එක සිදුරක් දෙස මනාව බලන් ඉන්න. එතකොට තලගොයා මේ සිදුරෙන් එළියට එනවා. මේ තුඹස වගේ තමයි. තුඹස හා සමානයි පින්නතුනි මොකද්ද? මේ කුණු පංචස්කන්ධය. එන මේ කුණු පංචස්කන්ධේ ආයතන කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඒ මොනවද? ඇස නැමැති ආයතනය, කන, නාසය, දිව, ශරීරය සහ මනස. මේක තුළ ජීවත් වෙන කෙනෙක් කෙලෙස් මායя. කෙලෙස් නැමැති මායя ජීවත් වෙනවා. ඒ කෙලෙස් මායя ඇදලා එළියට ගන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? මේ ආයතන 6න් පින්නතුනි 5ක් වහන්න ඕනේ. මොන පහද? ඇස නැමැති ආයතනය, කන නැමැති ආයතනය, නාසය, දිව, ශරීරය. මේ ආයතන 6න් මේ 5 වහලා මනෝද්වාරයේ දෙස, මනස දෙස මනාව බලන් ඉන්න. එතකොට පින්නතුනි කෙලෙස් මාරය ඇදලා එළියට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කිව්වේ මේ සෑම දෙයකම පින්නතුනි ප්‍රධාන වෙන්නේ කුමක්ද? මනසයි. අන්න එනං උප්පලවන්නා මාරහතරණිය තමන්ගේ සිත තමන්ට ඕන ආකාරයට පින්නතුනි පාලනය කරගත්තු නිසා දැන් අය මාරයටත් අභියෝග කරන කෙනෙක් බවට පත් වෙලා. ඒ නිසා රහතන් වහන්සේලා මේ සිත තමන්ට ඕන විදියට පින්නතුනි මෙල්ල කරගන්නවා. දැන් අපි කෙටියෙන් බලන්න ඕන පින්නතුනි ඡන්ද, චිත්ත, විරිය, විමර්ශ කියන සතර ඉද්ධිපාද ධර්ම පිළිබඳව. අපි මුලින් මතක් කළා ඡන්දය කියන්නේ යමක් කරන්නට අවශ්‍ය නම් ඒ පිළිබඳව පින්නතුනි කැමැත්තක් තියෙන්නට ඕනේ. සිල් ගන්න ඕනේ කියලා කැමැත්තක් තියෙන්න ඕනේ. බණහන්න ඕනේ කියලා පින්නතුනි කැමැත්තක් තියෙන්න ඕනේ. කැමැත්ත මුල් කරගෙන මේ මග වඩලා යම්කිසි කෙනෙක් පින්නතුනි හිත දියුණු කරගත්තද අන්න එදාට ඒ පුජ්‍යලයට බුදුහාමුදුරු දේශනා කළේ තමන්ගේ හිත තමන්ට ඕන ආකාරයට පාලනය කරගන්න පුළුවන්. කැමැත්ත මුල් කරගන්න ඕන ඔක්කොටම කලින්. දැන් ඉස්සර පින්නතුනි බණක් කියවහම බොහෝ දුර ගෙවාගෙන බණහන්න යන්නේ ඇයි? කැමැත්ත නිසානේ. සිල් ගන්න ඕන නම් සිල් ගන්න ඕනේ කියලා මුලින්ම පින්නතුනි කැමැත්තක් තියෙන්න ඕනේ. උන්නාබ කියලා බ්‍රාහ්මණයෙක් පින්නතුනි දවසක් පන්සලට ඇවිල්ලා, ඒ කියන්නේ ගෝචිතාරාමයට ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා, ආනන්ද හාමුදුරුවනේ ඔබ වහන්සේ මහණ වුණේ ඇයි? ආනන්ද හාමුදුරුවෝ මම මහණ වුණේ ඡන්දේ දුරු කරන්න කිව්වා. ඡන්දේ කියන්නේ කැමැත්ත දුරු කරන්න කිව්වා. ඊට පස්සේ මේ බ්‍රාහ්මණය අහනවා, ආනන්ද හාන්නේ කැමැත්ත දුරු කරන ප්‍රතිපදාව මොකක්ද කියලා ඇහුවා. ආනන්ද හාමුදුරුවෝ කියනවා කැමැත්ත දුරු කරන ප්‍රතිපදාව තමයි ඡන්ද ඉද්ධිපාදය. ඒ කියන්නේ ආනන්ද හාන්නේ ඔබ වහන්සේ කියන්නේ කැමැත්තෙන් කැමැත්ත දුරු කරනවා කියලාද? ඔව්. කැමැත්තෙන් කැමැත්ත දුරු කරනවා. ස්වාමීනි කැමැත්තෙන් කැමැත්ත දුරු කරන්නේ කොහොමද? කැමැත්තෙන් කැමැත්ත දුරු කරනවා. ආනන්ද හාමුදුරුවෝ අහනවා බ්‍රාහ්මණය දැන් නුඹ ඉන්නේ මේ ගෝචිතාරාමේනේ. උදේ නුඹට අදහසක් ඇති වුණා ගෝචිතාරාමේට එන්න ඕන කියලා අදහසක් ඇති වුණා. ඒ කියන්නේ කැමැත්තක් ඇති වුණා නැද්ද? ස්වාමීනි කැමැත්තක් මට උදේ ඇති වුණා පන්සලට එන්න ඕනේ කියලා. හරි. ඔබතුමාට දැන් ඒ කැමැත්ත තියෙනවද?
ස්වාමීනි දැන් ඒ කැමැත්ත නැහැ. මොකද මං දැන් ඉන්නේ ගෝචිතාරාමයේනේ. අන්න ආනන්ද හාමුදුරුව වදාලා යම් කෙනෙක් කැමැත්ත මුල් කරගෙන මේ මඟ වඩලා නීවරණ ධර්ම යටපත් කරලා නිවන අවබෝධ කරගත්තට පස්සේ නිවන පිළිබඳව ආපහු කැමැත්තක් ඇති වෙයිද? නෑ. කැමැත්ත මුල් කරගෙන සමාධිය වඩලා සමාධිය දියුණු කරගත්තට පස්සේ ආපහු පිළිබඳව කැමැත්තක් ඇති වෙයිද? නෑ. නමුත් මේ සියලු දේම ඇති කරගන්න මූලික කාරණා බවට පත් උනේ මොකද්ද පින්නතුනි? ඡන්ද ඉද්ධිපාදයයි. අන්න දැන් තේනවද පින්නතුනි? කැමැත්ත මුල් කරගෙන මේ මඟ වඩලා ධර්මය අවබෝධ කරගෙන නිවන අවබෝධ කරගත්තට පස්සේ ආයෙ පිළිබඳව කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒක කිව්වේ කැමැත්තෙන් කැමැත්ත දුරු කරනවා කියලා. ඊළඟට පින්නතුනි ඉද්ධිපාද ධර්ම වල දෙවෙනි එක තමයි චිත්ත. ඒ කෙරෙහි, ඒ කියන්නේ සිත කෙරෙහි යමු සිතක් තිබෙන්න ඕනේ. ඒ කියන්නේ අර කැමැත්ත මුල් කරගෙන මේ මඟ වඩනවා නම් ඒ පිළිබඳව පින්නතුනි සිතක් තියෙන්න ඕනේ. අනෙත් දේවල් කරන්නට බෑ කියන එක නෙවෙයි. ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් තියෙනම් පින්නතුනි ඒ දේ නොකර ඉන්නට ඕනේ. දැන් අපි හිතමුකෝ කෙලස් නසන්නට නම් ඕනේ කෙලස් වැඩින දේවල් නොකර ඉන්න ඕනේ. කෙලස් නසනවා කියන දෙයට හිත යොදවනකොට ආයේ කෙලස් වඩනවා කියන දෙයට හිත යොදවන එක පින්නතුනි ප්‍රතිවිරුද්ධයි. දැන් කෙලස් නසනවා කියන දෙයට හිත යොදවන්න ඕනේ. ඒක ඒ පිළිමදව හිත යොදවනකොට කෙලස් වඩනවා කියන දෙයට හිත යොදවන්න හොඳ නැහැ. දැන් අපි හිතමුකෝ අධ්‍යාපනය ලැබනවයි කියනකොට අධ්‍යාපනය කරන අයට බාධා නොකර ඉන්න ඕනේ එහෙමනම්. දරුවෙක් පිළිසිඳ ගත්තා. මගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තා කියලා තේරුම් ගත්තනම් පින්නතුනි එතෙන් සිට ප්‍රාණඝාතය නොකර ඉන්නට ඕනේ. තමන්ගේ පරමාර්ථයේ සාධනය වෙන විදියට මේ සිත පින්නතුනි මෙහෙවන්ට මතක තියාගන්න ඕනේ. පරමාර්ථයේ සාධනය වෙන තුරු. ඉද්ධි ප්‍රාතිහාර්ය පානට අවශ්‍ය නම් ඉද්ධිය පිරිහෙන වැඩ කරන්න හොඳ නැහැ. ඉද්ධි ප්‍රාතිහාර්ය පාන්න ඕන නම් ඉද්ධිය පිරිහෙන වැඩ පින්නතුනේ කරන්න හොඳ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ වදාලා ඡන්ද කියන්නේ කොහොමද? කැමැත්ත. චිත්ත කියන්නේ පින්නතුනේ කැමැත්ත ඇති කරගත්තට මදි ඒ පිළිබඳව සිතක් තිබෙන්න ඕනේ. ඊළඟට තුන්වෙනි ඉද්ධිපාද ධර්මයේ තමයි පින්නතුනි විරිය. අවශ්‍ය කරුණු මොනවද? බාධක කරුණු මොනවද කියලා හඳුනාගෙන පින්නතුනි කටයුතු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. වීරියේදී බාධක ධර්ම බැහැර කරලා සාධක ධර්ම දියුණු කරන්න ඕනේ. දැන් භාවනා කරනකොට මතුවෙන්නේ සම්මා වායාමයේද මිච්ඡා වායාමයේද? භාවනා කරනකොට බුදුහාමුදුරු දේශනා කරන ක්ලේශ ධර්මයක් මතු කරගෙන කරන වීරය ඒක සම්මා වායාමයේ නෙවෙයි පින්නතුනි. ඒ කියන්නේ සමහරු ක්ලේශ ධර්මයකුත් මතු කරගෙනම සම්මා වායාමයේ කරනවා. ඒක පින්නතුනි නියම ඒ වීරය ඒ නියම සම්මා වායාමය බවට පත් වෙන්නේ නැහැ. සම්මා වායාමයේ ස්වභාවය තමයි පින්නතුනි කුසල ධර්ම අවදි කරගන්න පුළුවන් ස්වභාවය. දැන් භාවනාවට වාඩි වෙනකොට තමන් රුචි දේ නැත්නම් කැමති දේ පින්නතුනි අපේක්ෂා කරමින් සමහරු වාඩි වෙනවනේ. දැන් ආලෝක සංඥාව පේන්න ඕනේ. යම් කිසි වීරියක් තියෙනව තමයි. නමුත් මේ පින්නතුනි ජනිත වෙලා තියෙන්නේ සියුම් තෘෂ්ණාවකුත් එක්කනේ. දැන් සමහරු භාවනා කරනකොට පින්නතුනි එක එක ආලෝක සංඥා එක එක රතු පාට, නිල් පාට, කහ පාට ඒ වගේ ආලෝක සංඥා පේනවා. ඒ ආලෝක සංඥා පේනකොට සමහරු කරන්නේ මොකද්ද? ඒ ආලෝක සංඥාවට රැවටෙනවා. රැවටලා එතනින් භාවනාව නතර කරනවා. නතර කළා ලෝකෙටත් ඒ ඇත්ත මොකද්දෝ දෙයක් කියනවා. මම සෝවාන්, සකුද්දාගාමි මේ ආදී නොඑක් දේවල් පින්නතුනි කියනවා. මතක තියාගන්න භාවනා කරනකොට ආලෝක සංඥා පේන්න තුනේ මේ පේනමුත් ආලෝක සංඥාවට රැවටෙන්න හොඳ නැහැ පින්නතුනි. කරන්ට ඕනේ ඒ ආලෝක සංඥාව
හිතින් අයින් කරන්න ඕනේ. අයින් කළා තවදුරටත් හොඳට භාවනා කරන්න ඕනේ. දැන් අපි හිතමුකෝ ඊයේ භාවනා කරනකොට රතු පාටලියක් දැකපගෙන අද වාඩි වෙන්න පිටුතුනේ මට නිල් පාටලියක්වත් පෙනේවා කියලා හිතාගෙන. ඒකකේ යම්කිසි වීරයක් තියෙනව තමයි. නමුත් ඒ වීර ජනිත වෙලා තියෙන පිටුතුනේ තෘෂ්ණාවකොත් ඒකනේ එයාගේ භාවනාව එකම අරමුණ එලි දැකීම. ඒ වීර ජනිත වෙලා තියෙනව නම් තියෙන සියුම් තෘෂ්ණාවකොත් එක්ක කියලා කිව්වෙ පිටුතුනේ නිසයි. අපි උත්සාහ කරන්නේ ධ්‍යාන අභිඥා ලබන්න. නමුත් පින්නතුනේ තෘෂ්ණාවක් ඇති කරගෙන වීරය කළා කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. තෘෂ්ණාවක් ඇති කරගෙන වීරය කළා කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. දැන් භාවනා කරනකොට වේදනා, ශබ්ද මේ ඔක්කොම ඇති වෙනවනේ පින්නතුනේ. ඊට පස්සේ වේදනාව ඉවත් කරන්නට ඉක්මනටම උත්සාහ ගන්නවා. දැන් මේ මොකද්ද කරන්න හදන්නේ? වේදනාව අවබෝධ කරගන්න නෙවෙයි මේක ඉක්මනට නැති කරගන්න පින්නතුනේ. දැන් අපි සමහර දේශනාවලත් බොහෝ වෙලාවට කියලා තියෙනවනේ. ඒ කියන්නේ භාවනා කරනකොට ටික වෙලාවක් පින්නතුනේ මේ කකුල් රිදෙනවා. එතකොට උපදින්නේ වේදනාවනේ. ඒ වේදනාව දුක්ඛ වේදනාවක්. එතකොට දුක්ඛ වේදනාව නැති කරගන්න ඕනේ කියලා බලාපොරොත්තුෙන් අපි ඉරියව්ව මාරු කරලා ඉනකොට දැන් දැනෙන මොන වේදනාවක්ද? සැප වේදනාවක්. දැන් ආයෙත් සැප වේදනාව තියෙනවා. හැබැයි ටික වෙලාවක් කරනකොට ආයෙ රිදෙනවා. එතකොට ආයි මොන වේදනාව? දුක්ඛ වේදනාව. එහෙනම් දැන් තේරුම් ගන්න ඕනේ පින්නතුනි සැප වේදනාවයි දුක්ඛ වේදනාව නැති වෙන්නේ දුක අනිත්‍ය නිසාද නිට්ටය නිසාද? දුක අනිත්‍ය නිසා. දුක්ඛ වේදනාවදී සැප වේදනාව නැති වෙන්නේ සැප අනිත්‍ය නිසා නිට්ටය නිසාද? සැපත් පින්නතුනි එහෙනම් දුකත් අනිත්‍යයි සැපත් පින්නතුනි අනිත්‍යයි. ඒසා ඒ වේදනාව මොකක්ද කියලා අවබෝධ කරගන්න ඕනේ. ආන්න ඒකට තමයි කියන්නේ වේදනානුපස්සනාව කියලා. අපි හිතන වේදනානුපස්සනාව මම හොඳින් කළා කියලා. නමුත් පින්නතුනි කරලා තියෙන්නේ ඇති වෙන වේදනාවත් එක්ක නිකන් පොරබැදිල්ලක් විතරයි වෙලා තියෙන්නේ. ඒ වේදනාවත් එක්ක පොරබැදිල්ලක් විතරයි. වේදනාව මොකද්ද කියලා පින්නතුනි අපි අවබෝධ කරගෙන නැහැ. දැන් බුද්ධ කාලේ පින්නතුන්ට මතකයි එක ස්වාමි දියණියෙකුත් ස්වාම්පුරුෂයෙකුත් බොහොම ලස්සන ජීවිතයක් කාලයක් ගත කළා. නමුත් පින්නතුනි යම් කිසි දවසක මේ ජීවිතයේ අවබෝධයත් එක්ක මේ ස්වාම්පුරුෂයට තුන මහාන වෙන්න ඕන කියලා, පැවිදි වෙන්න ඕන කියලා. ඉතින් අවසර ගන්න එපායි ස්වාමි දියණියකින් අවසර ගත්ත අවසරක් දුන්නා. හැබැයි පසු කාලීනව පින්නතුනි මය කරපු දේ තමයි මේ තමන්ගේ ස්වාම්පුරුෂ දැන් මහාන වෙලා මරන්න නැත්නම් මරවන්න පින්නතුනේ හුරු කණ්ඩායමක් ඇදෙව්වා. මේ ස්වාමීන් වහන්සේ මහණෝනේ යම් කාර්යය සඳහාද කැලෑවට ගියා පින්නතුනේ භාවනා කරන්න. මේ හුරු කණ්ඩායම යෙදෙව්වේ කවුද? තමන්ගේම ගිහි කාලේ භාර්යාව ස්වාමි දියණිය. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කොහොම හරි හොයාගත්ත කැලෑවේදී. හොයාගෙන මරන්න හැදුවා. ඉතින් මරණ හදනකොට උනේ මොකද්ද මේ කරන්න දන්නේ? ඔබ වහන්සේ මරන්න කොහොමද දන්නේ? මරන්න නියෝනේ හෙට උදේ වෙනකොට මරන්න ප්‍රශ්නයක් නැහැ කිව්වා. හෙට උදේ වෙනකම් මට මෙතන ඉන්න දෙන්න කිව්වා. බෑ ඔබ වහන්සේ හෙට උදේ වෙනකම් මෙතන ඉඳලා කවුද දන්නේ? ඉඳිද කියලා කවුද දන්නේ? යන්න පුළුවන් නේ. මේ ස්වාමීන් වහන්සේ කරපු දේ පින්නතුන්ට මතකයි. මොකද්ද කළේ? මේ ළඟ තිබුණු ගල්පතුරක් අරගෙන මේ දනිස් පොල් කට්ට කැඩෙන්න පින්නතුනි ගහගත්තා. දැන් ලේ වැක්කිරෙනවා. උන්වහන්සේ මේ හොරුන්ගෙන් අහනවා නුඹලට මම තව වෙන සාක්ෂියක් දෙන්න ඕනද කියලා ඇහුවා. දැන් නුඹලට බය තියෙන්නේ මම හෙට උදේ වෙනකන් මෙතන ඉන්න නැති වෙයි මම යයි කියලානේ. දැන් වෙන සාක්ෂියක් ඕනද කියලා ඇහුවා. ස්වාමීනි වෙන සාක්ෂියක් ඕනේ. හොඳටම දැන් ඔබ වහන්සේට යන්න බෑ. උන්වහන්සේ ඇති වුණු වේදනාවම පින්නතුනේ මානසිකාරයක් බවට පත් කරගෙන ඒකෙම පින්නතුනේ වේදනානුපස්සනාව අනු බලන්නකෝ ධර්මය අවබෝධ කරගත්තා. ඒ ඇති වුණු වේදනාවම පින්නතුනේ කල්පනා කළා. ඒක බලන්නකෝ පින්නතුනේ ඒ වේදනාව මොකක්ද කියලා උන්වහන්සේලා හොඳින් අවබෝධ කරගත්තනේ. යම්කිසි වර්ධනයක් සිදු වෙන්න පුළුවන් පින්නතුනේ. බුදුහාඳුර දේශනා කරනවා
වීරය කියන එක කුසල් අකුසල් දෙකටම පින්නතුනේ දාන්න පුළුවන් නේ. දැන් මිනී මරණ කොටත් තියෙන්න පින්නතුනේ ඒකටත් වීරය ඕනනේ. ජීවිත රකින්න කොටත් තියෙන්න ඕනේ ඒත් වීරය තමයි. දන් දෙන කොටත් වීරය තියෙන්න ඕනේ. ඒ වගේම හොරකම් කරන කොටත් හොරකම් කරන්නත් වීරය තියෙන්න එපායි. වීරය චෛතසිකයට කුසල් අකුසල් ભેදයක් නෑ පින්නතුනේ. අධ්‍යාපනය කරන දරුවා වෙනත් දේ සම්බන්ධව වීරය කරලා හරියන්නේ නැහැ. කුඹුරු කොටන කෙනා වීරය තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් පින්නතුනි වීරය කරන්න ඕනේ. දැන් කුඹුරු කොටනකොට වීරය තියෙන්න පුළුවන්. අන්න අයට උදව් කරන්න වීරය කරන්න පුළුවන්. නමුත් අධ්‍යාපනයේදී ඒට අදාළ උත්සාහය පින්නතුනි කරන්න මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ අදාළ කටයුත්ත මොකද්ද? ඒ වෙනුවෙන් පින්නතුනි වීරය කරන්න ඕනේ. සසරින් එතර වෙන නම් ඕනේ පින්නතුනි කුසල් දහම් වඩන්න වීරය කරන්නට ඕනේ. එතකොට ඡන්ද චිත්ත විරිය ඊළඟට පින්නතුනි විමර්ශ. විමර්ශා කියලා කියන්නේ ප්‍රඥාවෙන් විමසා බැලීම. කැමැත්ත කියලා තෘෂ්ණාවක් ඇති කරගත්තාට වැඩක් නැහැ. කුසල ඡන්දයයි අවශ්‍ය වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. විමර්ශා. දැන් සතෙක් මරන්නත් වීරය කරන්න ඕනේ. නමුත් ඒ වීරය පාවිච්චි කරන්නේ කුසලයටද අකුසලයටද කියලා තේරුම් ගන්න පින්නතුනි බුද්ධියක් ඕනේ. විමර්ශාවක් ඕනේ. දන් දෙන්නට ඕනේ කුසල ඡන්දයක් පින්නතුනි තියෙන්නට ඕනේ. දැන් ටිකලක් දන් දෙනකොට පින්නතුනි තෘෂ්ණාවක් ඇති වෙන්න පුළුවන්. දන් දුන්නාම සම්පත් ලැබෙනවා. එහෙම කියනවනේ. දැන් ඒව කියන්නේ පින්නතුනි ඒව කියලා දෙන්නේ ප්‍රඥාව දියුණු කරගන්නයි ප්‍රඥාව පින්නතුනි අවදි කරගන්නටයි. කැමැත්ත ඉක්මවා ගියොත් රුචිකත්වයේ වැඩි වෙලා උම්මත්තක භාවයට පින්නතුනිපත් වෙන්නත් පුළුවන්. අවශ්‍ය තරම් කැමැත්ත නැති වුණත් කඩාවැටෙන්නත් පින්නතුනි පුළුවන්කම. ඒ කියන්නේ වීරියත් පවත්තන්ට උන එක්තරා ප්‍රමාණයකට. බුදුහාඳුරු දේශනා කළා ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා. ආරම්භක ධාතු කියලා කියන්නේ පින යමක් පටන් ගන්න ඕනේ, ආරම්භන්න ඕනේ. නික්කම ධාතු කියලා කියන්නේ කටයුත්ත පටන් ගත්තාම යම් බාධා පින්නතුනි පැමිණෙන්න පුළුවන්. පරක්කම ධාතු කියලා කියන්නේ කොතෙක් බාධා පැමිණියත් පරමාර්ථයේ සාධනය වෙනතුරු පින්නතුනි පවත්වන්න පුළුවන්කම තියෙකට පයගෙන පරක්කම ධාතු කියලා. කියන්නේ වීර කියන එක නොසිදී දිගටම පින්නතුනි පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වීරියත් පින්නතුනි පාවිච්චි කරන්නේ අපි කුසලයේ සඳහානේ. ඒ හයිය පාවිච්චි කරන්නේ කුසලයේ සඳහා. අන්න එතකොටයි ඒක ඉද්ධිපාද ධර්මයක් බවට පතරේකයි කිව්වේ. දැන් මිනී මරන්නත් වීරය කරන්න ඕනේ. හොරකම් කරන්නත් පින්නතුනි වීරය කරන්න ඕනේ. නමුත් ඒක ඉද්ධිපාද ධර්මයක් බවටපත් වෙන්නේ නෑ. බනහන්නත් පින්නතුනි වීරයක් තියෙන්න ඕනේ. එහෙම නැතුව පින්නතුනි ඒ තීන මිද්දේ හටගත්තොත් ඒ දේ Tamanට කරගන්න පුළුවන් කමක් නැති වෙනවා. මේ සංසාර ජීවිතේ පින්නතුනි බනහා ඉද්දී අපි ඇත්තටම බඩගෙන වෙලා අපි නැගිටලා යන්නේ නැති. ඒ නැගිටලා ගියපු සෑම මොහොතකම අපිට මග හැරුණේ මොකද්ද? නිවන තමයි පින්නතුනි මග හැරුණේ. ඒ නිසා සතර ඉද්ධිපාද පුළුවන් තරම් හොඳින් දියුණු කරන්න පින්නතුනි අදිෂ්ඨාන කරගන්න මහන්සි ගන්න. අද මේ ඉගෙන ගත්තේ තේරී ගාථාවල සඳහන් වන උප්පලවන්නා සූත්‍ර දේශනාව. උප්පලවන්නා සූත්‍රය බොහොම ලස්සන දේශනාවක්. මේ ශාසනයේ හිටපු භික්ෂුණීන් අතර ලස්සනම භික්ෂුණිය අනිත් එක තමයි පින්නතුනි ඉද්ධිමතුන් අතරින් අග්‍රස්ථානය ලැබුවේ උප්පලවන්නා මහරහත් තෙරණියයි. මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා උතුම් පුණ්‍ය කුසල් බලයෙන් පින්වත් සෑම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධේම සාක්ෂාත් වේවායි සාදු 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 කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද ධර්ම දේශනාවෙහි දායකත්වය බාරගෙන කටයුතු කළේ මාලෙල් සේනාරත්න මහත්මනිය, ඒ වගේම පුතුණුවන් වන දර්ශන සහ නදීෂ, ඒ වගේම දියණිය නදී ලේලියන් වන ශාරිකා සහ හේෂාරි, ඒ වගේම බෑනනුවන් වන තිසර සහ මුණුමුණු මිනිබිරියන් ඇතුළු පවුලේ මේ සියලු දෙනාම එකතුව බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දානමය පින්කම සම්පූර්ණ කළේ. බලාපොරොත්තු වන්නේ මොරටුව කටුබැද්ද සුරම්මේ පෙදෙසේ අංක 40 නිවසේ විසූ
2013 ජනවාරි මාස 31 වන දින පරලොව සැපත් සරත් සේනාරත්න මහත්මයාට සහ දායකත්වයේ දරන අය නමින් මියගිය සංසාරගත සිහි කටයුතු සීල ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් පරලොව සැපත් අපේ සරත් සේනාරත්න මහත්මයාට මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. එතුමාගේ සසර ජීවිතයේ පරලොව ජීවිතයේ සුවපත් වේවා. නිවනින්ම නිවීසන සෙත්වායි සාදු 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 කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දායකත්වයේ භාරගෙන කටයුතු කළ අපේ මානිල සේනාරත්න මෑණියන් ප්‍රධාන කොටයි දරුවන්ටත් මුණුබුණු මිනිබිරියන්ටත් ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂා කටයුතු දියුණු වේවා. හොඳට ඉගෙන කියාගෙන ඒ දරුවන්ට මේ රටට ජාතියට ආගමට භාෂාවට වැඩි ද්‍රිය දරුවන් වන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවා. මේ වසංගත රෝග තත්ත්වයත් ඉතා ඉක්මනින් දුරු වේවා. අසනීපයෙන් පසුවන සියලු දෙනාටම ඉතා ඉක්මනින් ඉක්මන් සුවපත් භාවය ලැබේවා. ප්‍රඥා නාලිකාව ඔස්සේ අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සෑම සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. නිවනම සාක්ෂාත් වේවායි සාදු සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මෝහක්ඛයෝ නිබ්බානං